समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගාල්ලේ ගෝනාමුල්ල රණසිංහ වත්තේ පදිංචි කරුණා විතානගේ මහත්මිය සිරිසේන පතිරණගේ මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන්. කරුණා විතානගේ මහත්මියගේත් සිරිසේන පතිරණගේ මහත්මාගේත් අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නයි කාලය. පින්වත්නි, මේ ජීවිතයේ තුලදී ධර්මයක වටිනාකමත් මනුෂ්‍යත්වයේ වටිනාකමත් වඩාත් තේරුම් අරගෙන ඒකට ඊටා ගැඹුරු අර්ථයක් මතු කරන්න බුදුරජාණන් වහන්සේ වඩාත් උනන්දු වුණා. භාග්‍යවතුන් වහන්සේ ඊට අදාළ ධර්මය ඊටා ප්‍රවේශමින් අපි ඉදිරියේ මතු කරලා තිබ්බා. ඉතින් මතු කරලා තියපු ධර්මයක් අපි ඉස්සරහා තියෙන නිසා අපිට බොහොම පහසුවෙන් පුළුවන් ඒ ධර්මයේ පිළිසරණ පිහිට හදාගන්න. අමුතුවෙන් අපට අඩුපහඩු ධර්මයේ තුල හදාගන්න දෙයක් නැහැ. ඒක ඊටාම මනාව අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දක්වලා තියෙනවා. මේ ධර්මයේ වටිනාකමත් මනුෂ්‍යත්වයේ වටිනාකමත් ඊටාම හොඳින් තේරුණාම ඊටාම හොඳින් වැටහුණාම අපට ලැබෙන වටිනාම දේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඊට වඩා වටිනා දෙයක් එයාට ලෝකේ හම්බ වෙන්නේ නැහැ. මොකද එයාට තේරෙනවා තමාව නිවනවා නම් සංසාරයේ පුරාවටම මේ දුක්ඛ ස්කන්ධය දරාගෙන ඉන්න සමස්ත දුක බිම තියනවා නම් මේ ධර්මයේ හරහාමයි ඒ දුක බිම තියන්ට පාර හම්බ වෙන්නේ, වැඩපිළිවෙල මුණ ගැහෙන්නේ කියලා ඒ ශ්‍රාවකයා දන්නවා. ඒ ආකාරයෙන් දන්න ශ්‍රාවකයෙකුට නිවෙන්න හරිම පහසුයි පින්වත්නි. නිවෙන්න හරිම ලේසි. එනිසා ඉබඳු ජීවිතයක් නම් අපට තියෙන්නේ. ඉබඳු ජීවිතයක අග්‍රතම ප්‍රතිලාභය නම් ධර්මාවබෝධයමයි කියලා ඒ ශ්‍රාවකයාට දැනෙන්න පටන් ගන්නවා. ඒතර ඒ ශ්‍රාවක භාවය කියන්නේ බොහොම ස්ථාවර තත්වයක්, හරියට අරටුව සහිත ගහක් වගේ. ඔබ දැකලා ඇති මහ රූස්ස ගස් තියෙනවා, නමුත් අරටුව නැහැ. හරිම රූස්සයි ගහ. අරටුව නැතිවීම නිසාම ගහට ලැබෙන්නේ නැහැ වටිනාකමක්. ඒ වගේම මේ ගහ මොනතරම් රූස්ස වුණත් ඒ ගහට අපි හිතන විදිහේ වටිනාකමක් පවරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි අරටුව නැතිකම. හරියට ධර්මයේ මිශ්‍ර වෙච්ච ජීවිතය කියන්නේ අරටුව සහිත රුක්ෂයක් වගේ. අරටුව සහිත රුක්ෂයකට තියෙන වටිනාකම, අරටුව සහිත රුක්ෂයකට තියෙන ශක්තිය,
අරටුව රහිත රුක්ෂයකට වඩා විශාල වටිනාකමක් ගැඹුරක් අරටුව සහිත රුක්ෂයකට තියෙනවා. ඒ නිසා මේ ලෝකේ අරටුව සහිත ගහක් වෙන්න කියලායි අපි කියන්නේ. අරටුව සහිත ගහක් වෙච්ච තැනක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුලින් ශක්තිමත් වීමක් දකින්න හම්බ වෙනවා. ජීවිතේටවත් ඒ ධර්මයට දෙන වටිනාකම දෙන්නේ නැහැ ඊට පස්සේ. මොකද දන්නවා ජීවිතය කියන එක මහා අරුමයක් නෙමෙයි. ඉපදෙමින් මැරෙමින් යන මිනිසුන්ට ජීවිතය ලැබෙනවා. විස්මය නම් ධර්මයේ ලැබීමයි. ජීවිතයේද ධර්මයේද එකට ලැබීම මහා විස්මයක් පින්වත්නි. ස්වල්ප කාරණයක් නෙමෙයි. දැන් මේ විදිහට බලනකොට අපිට තේරෙනවා මේ ලැබිච්ච වටිනාකම මොනතරම් අගය කළ යුතු තත්වයක්ද කියලා. ඒ වටිනාකම මතුවෙන්නේ ධර්මීය විමර්ශනය කිරීම මත, ධර්මීය සොයා බැලීම මත. එක දවසක් ආර්යවංශ දේශනාව ශාලාවක කෙරෙනවා. ආර්යවංශ දේශනාව කියලා කියන්නේ නිර්වාණගාමී මාර්ගයට ඊටාම වැදගත් දේශනා පර්යායක්. ආර්යවංශ දේශනාව කෙරෙනකොට විශාල පිරිසක් මේ දේශනාව අහන්න එකතු වෙලා තිනවා. ඒ ආරාමෙට. එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් නෙමෙයි. විශාල පිරිසක් ඒ ආරාමෙට ආර්යවංශ දේශනාව අහන්න එකතු වුණා. ඒ ආර්යවංශ දේශනාව අහන්න විශාල පිරිසක් එකතු වෙලා ඒ ආරාමේ ඉන්නකොට මේ පස්සේ කාලේ කහම්දුරු කෙනෙකුට ආරංචි වෙලා. මෙන්න මේ විදිහට ආර්යවංශ දේශනාව අහවල් ආරාමේ සිද්ධ වෙනවා. විශාල පිරිසක් එදාට එකතු වෙනවා මේ දේශනාව අහන්න කියලා. එක හාමුදුරු කෙනෙකුට ආරංචි වෙලා උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන පයින්ම වැඩම කළා මේ ස්ථානයට. උන්වහන්සේ මෙතනට පයින්ම වැඩම කරලා පින්වත්නි මේ ආරාමයේ දා වඩිනකොට ටිකක් හවස් වෙලා එතකොට ආර්යවංශ දේශනාව පටන් අරගෙන තනින් තන පන්දම් පත්තු කරලා තියෙනවා. විශාල පිරිසක් මේ ආරාමයට එකතු වෙලා මේ ධර්මය අහනවා. ඒ හැමෝම බණ අහන අතරේ මේ හාමුදුරුවෝ ටිකක් ප්‍රමාදයි. නමුත් මේ හාමුදුරුවෝ කල්පනා කරනවා එක හේලාව මේ මැදට යන්නේක සුදුසු නෑ. එක හේලාම මේ මැදට යන්නේක මම සුදුසු නෑ. හොඳම දේ තමයි මෙහෙම ටිකක් ඉඳලා මේ ධර්මයට මෙහෙම කන් දෙන එක. මොකද මම එකපාර ඇතුළට ගියොත් මිනිස්සු අතර යම් කලබලයක් ඇති වෙන්න පුළුවන්. මිනිස්සු අතර කසුකුසුවක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ හාමුදුරුවෝ කෙනෙක් වැඩම කළා උන්වහන්සේට පොඩ්ඩක් ඉන්න ඉඩ දෙන්න, වඩින්න ඉඩ දෙන්න කියලා පොඩි ഘോഷාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන්නේ ධර්මයේ කෙරේ පවතින අගෞරවයකට නෙමෙයි මේ සංඝයා කෙරේ පවතින ගෞරවයට. මොකද උන්වහන්සේට ඉස්සරහට වඩින්න ඉඩ දෙන්න ඕන නිසා. විශාල පිරිසක් එකතු වෙච්ච විශාල ශාලාවක්. ඉතින් මේ හාමුදුරුවෝ බැලුවා හොඳම දේ තමයි මම ඇතුළට නොයා මේ එළියෙම බණ අහනවා කියලා. ඉතින් බැලුවා වටේට කැලෑව හිම තිබුණේ. ළඟට කිට්ටු වෙලා වාඩි වෙන්න තැනක් තිබෙන්නේ නැහැ. හිටගෙන බණ ඇහුවා. පාත්‍ර සිවුරු එක පැත්තකින් තියලා හිටගෙන බැඳගෙන බණ ඇහුවා. බලන්න ධර්මයට දුන්න තැන. මේ විදියට එළියේ බණ අහගෙන ඉන්නකොට මේ හාමුදුරුවෝ බැලුවා මේ විදියට බණ අහන්න අමාරුයි. හොඳම දේ තමයි වාඩි වෙනවා කියලා. ඔන්න වාඩි වෙලා බණ අහන්න පටන් ගත්ත. ඒ කාලේ අද වගේ මේ පැයක් කමාරක් බණ කිව්වා නෙමෙයි. එක දිගට සමහර දේශනා කරගෙන යනවා. ඉතින් කාලයක් වෙලාවක් නැහැ. දැන් මිනිසුත් බලාගෙන ඉන්නේ දැන් බණ කොයි වෙලේද ඉවර වෙන්නේ කියලානේ. ඒ කාලේ එහෙම එකක් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බණ මේ දැන් මේ දේශනාව යනවා. මේ ස්වාමීන් වහන්සේත් වාඩි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් අත් දෙක එකතු කරලා වන්දනා කරගෙන මේ දේශනාවට උන්වහන්සේ කන් දෙනවා.
ඉතින් මේ දේශනාව අහගෙන ඉන්නකොට පින්වත්නි මේ හරි පුදුම දෙයක් වුණා. නොහිතපු දෙයක්. මේ භික්ෂුවකට මේ වටේටත් කැලෑව තිබ්බ නිසා එකපාරම සර්පයෙක් දෂ්ට කළා. ඉතින් සර්පයෙක් දෂ්ට කළාම මේ ස්වාමීන් වහන්සේ අධික වේදනාව බොහොම විෂ සහිත සර්පයෙක් දෂ්ට කරලා තියෙනවා. පොළඟෙක් තමයි දෂ්ට කරා කියලා තියෙන්නේ. ඉතින් අපි පොළඟෙක්ම කියලා කියමුකෝ පොළඟෙක් දෂ්ට කරා. දන්නවනේ පොළඟාගේ විෂ කොහොමද කියලා. අධික විෂයි. පොළොං විෂ ගැන ඔබට කියන්න දෙයක් නැහැ නේ. අධික විෂයි. ඉතින් මේ හාමුදුරන්ගේ කකුලේ පුදුම කැක්කුමක් ඇති වුණා. මේ හාමුදුරු ඉක්මනට එහෙම සිවුරු පොටින් කෑල්ලක් ඉරලා අරගෙන ගැට ගහගත්තා එතන. ගැට ගහලා අර ස්වාමින් වහන්සේ ළඟ තිබුණා පසුම්බියක්. ඒ පසුම්බියට අර සර්පයාත් හිමීට දාගත්තා. මොකද ආයෙත් දෂ්ට කරන්න පුළුවන්. පසුම්බියට දාලා පින්වත්නි එහෙම බණ ඇහුවා. අද නම් ලොකු කාලගෝට්ටියක් නෙමෙයිද මෙන්න සර්පෙක් ඇවිල්ලා දෂ්ට කළා බලන්න කියලා මිනිසුත් එකතු වෙලා බණ පැත්තක තියලා ඊට පස්සේ මිනිස්සු වෙන වැඩකට එකතු වෙන්නේ නැද්ද? ඒකතු වෙන දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ කිසි සද්දයක් බද්දයක් නැහැ හිමීට සර්පයා දැම්ම අර පසුම්බියට ඒකත් ගැට ගහගත්තා. කකුලත් මේ වෙලා ගත්තා සිවුරු පටියක් අරගෙන ගැට ගහගත්තා. වේදනාව තියෙනවා වේදනාව පරියාය නිරාමිස ප්‍රීතිය මතුවෙනවා ධර්මයේ තුලින්. මොකද උන්වහන්සේ Tamanගේ හිතෙන් මේ ධර්මයේ දැක තමයි මේ දේශනාවට කන් දුන්නේ. ඉතින් Tamanගේ හිතෙන්ම දැක ධර්මයට කන් දෙන එක මහා විශාල කුසලයක් කියලා අපි දන්නවනේ. ඉතින් මේ විදිහට ධර්මය අහගෙන ඉන්නකොට පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ මේ දේශනාව අත්තරදීම අනාගාමී වුණා. අනාගාමී වෙලා තමන් ධර්ම ශ්‍රවණය කිරීමේ නිරාමිස ප්‍රීතියම අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ ඒ විසපවා බස්සගත්තා කියනවා ධර්මී පිහිටෙන් අදිෂ්ඨාන කරලා සත්‍යක්‍රියාවක් කරලා. දැන් බලන්න ඒ කාලේ ගිහියා සහ පැවිද්දා කියන දෙදෙනාම ධර්මයට දුන්න තැන. අද කොතනද ධර්මයට දෙන තැන? අන්න ඒකයි ප්‍රතිඵල නැත්තේ. මම මේ ධර්මයට ඒ කියන්නේ ජීවිතයට වඩා ධර්මයට තැනක් දුන්නයි කාලේ. මොකද ජීවිතය කියන එක මහා අරුමයක් නෙමෙයි. හැබැයි ධර්මී කියන එක අරුමයක්. මැරුණාමත් ඉපදෙනවා ආයේ. ඒක කොහෙද කියලා අපි දන්නේ නැහැ. නමුත් මැරුණාම ඉපදෙනවා. මැරුණාමත් උපදිනවා නම් ඉපදීමට පිළිසරණ පවතින එකම දේ තමයි ධර්මය. ඒකට ඒ නිසා උන්වහන්සේ විශාල ඉඩක් ධර්මයට වෙන් කරලා දුන්නා. ඒ ධර්මයේ තුලින්මයි උන්වහන්සේ අවබෝධයේ පැත්තට Taman ගීත නම්ම ගත්තේ අනාගාමීත් උනා. ඊට පස්සේ අර එතනින් පස්සේ Taman දිනු කරපු ධර්මයේ සිහි කරලා ඒක සත්‍යක්‍රියාවක් කරලා විසත් බස්සගත්තා කියනවා. දැන් බලන්න අද මිනිස්සුත් එකල මිනිස්සුත් අතර මේ ධර්මයට වෙන් වෙච්ච ඉඩ හරි වැඩි. අද ධර්මයට ඉඩ වෙන් වෙන්නේ නැති වෙන්න බලපාන ප්‍රධාන සම්බාධකයක් තියෙනවා. ඒ ප්‍රධාන සම්බාධකයේ තමයි ඇතැම් වෙලාවට පින්වත්නි ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා මේ ධර්මයේ කියන්නේ කල්ලිකුත් වෙච්ච දෙයක් විදියට. මේ ධර්මයේ කියන්නේ වයෝවෘද්ධ අයගේ දෙයක් විදියට. මේ ධර්මයේ කියන්නේ නොවටිනා දෙයක් විදියට සමහර අය සලකනවා. තඹ දොයිතුවක වටිනාකමක් දෙන්නේ නැතුව අසත්පුරුෂ විදියට ධර්මයට ගරහන අය කොයිතරම් ওই සමාජ මාධ්‍ය ඉන්නවද? දැන් බුදුරජාණන් පුද්ගලිකව ස්වාමීන් වහන්සේ නමකට ගරහන එක කමක් නැහැ කියලා අපිට ඒක දරා ගන්න පුළුවන්. පුද්ගලිකව ඇති වෙන ගරහාව. නමුත් බුදුරජාණන් වහන්සේට ගරහා කරන්න උන්වහන්සේ කවරක්ද කරේ ලෝකයාට? ධර්මයට ගරපන්නේ මේ ධර්මයේ මොකක්ද ඔබට කරලා තියෙන්නේ? ගරු කරන්න බැරි නම් නිගරු නොකරවත් ඉන්න බලන්න කියලයි අපි යෝජනා කරන්නේ. පින්වත්නි අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට ලැබිලා තියෙන්නේ මේ මනුස්ස ජීවිතයේ වටිනාකම මතු කරලා හිතේ හටගන්න සිතුවිල්ල චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ආකාරයට පැහැදිලි කරන්න කියලා. මේ සිතුවිලි ධර්ම අවබෝධය හදාගන්න මේ මෙතන පැහැදිලි කරලා තියෙනවා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ආකාරය පැහැදිලි කරන්න කියලා. බොහොම හොඳ මාතෘකාවක්. මතක් කරලා තියෙනවා මේ සිතේ හටගන්න සිතුවිලි
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකාරයට කොහොමද සත්‍ය අවබෝධයට පර්යා බලන්නේ කියන එකයි මෙතන විමසලා තියෙන්නේ. ඉතින් මේ විමර්ශනය බොහොම වැදගත් දෙයක්. ඒ විමසුම් නුවණත් මේ වෙලාවේ තාම වටිනවා. දැන් මොකක්ද මේ සිතුවිලි කියලා කියන්නේ? හැම වෙලාවකම අපි තුල සිතුවිලි ජනිත වෙනවා. සිතුවිලි හට ගන්නවා. ඒ සිතුවිලි වලටම අපි වචනයක් කියනවා සංකාර කියලා. සංස්කාර ධර්මයන් මේ හිත පැත්තට ගලාගෙන එනවා. සිතුවිලි මේ හිත තුල හට ගන්නකොට ඒ සිතුවිලි වලටම තමයි අපි කර්මය කියලාත් කියන්නේ. එක පැත්තකින්. කර්මය කියන එක තව විස්තර කරගන්න ඕන. නමුත් සිතුවිලි වලටම කර්මය කිව්වත් වරදක් නෑ. ඒකම තමයි ධර්මයේ කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරගෙන සිතින් කයින් වචනින් කර්ම රැස් කරගත්තාම ඒ කර්ම රැස් කරගත්ත තැනක පින්වත්නි ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ ඒ කර්ම රැස් වෙච්ච තැනක තවදුරටත් ජාතිය කියලා දෙයක්, ජරා මරණ කියලා ස්වභාවයක් පැනවෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ කතාන්දරය. සාමාන්‍ය ලෝකයේ සත්වයාගේ පොදු කතාව මේ බඳු එකක්. පොදු කතාව මේ බඳු එකක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ සිතේ හටගන්න සිතුවිලිම තමයි එහෙමනම් කර්මය වෙන්නේ. චේතනාවමයි කර්මය. චේතනා පහළ වෙන්නේ හිතේ, ගතේ නෙමෙයි. හැබැයි ගත උදව් කරනවා චේතනා පහළ වීමට. ඇස උදව්වෙන් තමයි ඇසහරහා රූප සංචේතනා පහළ වෙන්නේ. කන උදව්ව කරගෙන තමයි කනහරහා ශබ්ද සංචේතනා පහළ වෙන්නේ. නාසය උදව් වෙනවා. ඒ කියන්නේ ගත උදව් වෙනවා සිතේ සිතුවිලි හටගන්න. ඒ ගතේ උපකාරය, ගතේ උදව්ව, ගතේ අනුග්‍රහය හරිම අවශ්‍යයි. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් ඔස්සේ උද්ගත වන සිතුවිලි කියලා කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියන මෙන්න මේ දේවල්. ඒතර මේවට අපි සිතුවිලි කියනවා, මේවට සංකාර කියනවා, මේවට සංචේතනා කියනවා. මේ මොකෙන් කිව්වත් එකම විදිහේ ආකෘතියක් පැහැදිලි කරන්න තමයි අපි මෙබඳු ආකාරයෙන් ලෝකය දකින්න උත්සාහ කරන්නේ. එතකොට මේ විදියට දකින ශ්‍රාවකයෙක් තුල සත්‍ය අවබෝධයේ පැත්තට මේ කාරණියම නම්ම ගන්නේ, සත්‍ය අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාගේ හිත හසුරුව ගන්නේ කොහොමද කියන කාරණය ඊටාම වැදගත් කාරණයක්. මේක වඩා ගැඹුරින් සාකච්ඡා කරගන්න ඕන එකක්. ඒ වගේම මෙතනම යම් නිවීමක් ස්ථාවර කරගන්නත් ඒ ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා. නිවීමක් ස්ථාවර කරගන්න. නිවීමට කැමැති ශ්‍රාවකයෙකුට මේ සිතුවිලිම ඉලක්ක කරගෙන මේ සිතුවිලි ගලාගෙන එන එක මොනතරම් දුකක්ද කියලා තේරුම් අරගෙන සිතුවිලි ගලන හේතුව තේරුම් අරගෙන ඒවා නිරුද්ධ කිරීම පිළිබඳවත් ඒකට අදාළ වැඩපිළිවෙල වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් ශක්තිමත් වෙලා අවශ්‍ය නම් මෙතනින්ම දුක නිමා කරගන්න තැනටත් ඒ ශ්‍රාවකයාගේ හිත සකස් කරගන්න පුළුවන්. මේ විදිහට බලනකොට අපිට එකක් තේරෙනවා. ඒ තමයි මේ සිතුවිලි සම්බන්ධ කාරණය, සිතුවිලි කියන දේවල් පදනම් කරගෙන සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය පැත්තට හදා ගන්නකොට මේ සිතුවිලි කියන එක අපි චතුරාර්ය සත්‍යයට කලපලා බලන්න ඕන. එතකොට මේ සිතුවිලි කියන ස්වභාවය මේ හිතේ හැම වෙලාවකම උද්ගත වෙන දෙයක්. ඒක નિરાයාසයෙන් උද්ගත වෙනවා. මං දැන් ඉඳලා හිතන්නේ නැතුව ඉන්නවා කියලා එහෙම කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඇහෙන් දකින රූපය නිසා සිතුවිලි හට ගන්නවා. කනෙන් අහන ශබ්දේ නිසා සිතුවිලි හට ගන්නවා. નિરાයාසයෙන් සිතුවිලි ගලනවා. එතකොට ඒ සිතුවිලි තමයි රාගයේද, ද්වේෂයේද, සද්ධාවද, මෝහයේද මේ ආදී කතෙන් කතා කරන හැම දෙයක්ම සිතුවිලි. එතකොට මේ චතුරාර්ය සත්‍ය පරයයන් මේ දිහා බලනකොට සත්‍ය චතුරාර්ය සත්‍යම මේ තුල අවබෝධ කරගන්නකොට
මේ සංකාර කියන ස්වභාවය දුකක් හැටියට දකින්න පුරුදු වෙන්න ඕන. මේ සංස්කාරයන් හිතට ගලන එක එහෙමත් නැත්නම් හිතේ හටගන්න සිතුවිලි හට ගැනීම කියන්නේ දුකක් විදියට දකින්න ඕන. මොකද හිතේ සිතුවිලි හටගත්තට පස්සේ ඒ සිතුවිලි වල යථාර්ථයත් අපට හරියට පෙනුනේ නැති වුණාට පස්සේ යථාර්ථයේ නොපෙනිච්ච තැනක පින්වත්නි හැම වෙලාවකම එතන මේ සිතුවිලි හැම වෙලාවකම ගලාගෙන එනකොට ඒ ගලාගෙන එීම නිසාම යා සිතින්ද කයින්ද වචනෙන්ද නව කර්ම සකස් කර ගන්නවා. ඒතකොට නව කර්ම සකස් වුණා කියලා කියන්නේම පින්වත්නි ජරා මරණ දුක හැදුනා කියන එකයි. මොකද නව කර්මයේ සකස් වෙනකොට ඒ කර්මයට අදාළව එයාගේ ප්‍රතිසන්දිය ලබනවා මරණයත් එක්කම. එහෙමනම් මේ සිතුවිලි ධර්ම හිතට ගලාගෙන එනවා කියන එකම මහා දුකක්. එතකොට චතුරාර්ය සත්‍ය තුල දුක කියන එක සිතුවිලි එහෙමත් නැත්නම් සංකාර කියලා අපි ධර්මයේ කතා කරන වචනේම ගමුකෝ. සංකාර කියන එක දුක හැටියට දකින්න ඕන. එතකොට මේ සංකාර ධර්මයන් මොකක් නිසාද ඇති වෙන්නේ? සංස්කාරයන් Tamanගේ හිතට ගලන්නේ මොනවා නිසාද? මොකද්ද සංකාර ධර්මයන් හිතට ගලන්න තියෙන හේතුව? ඇයි සංස්කාරයන් හිතට ගලාගෙන එන්නේ? සංකාර හිතට ගලන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. සංස්කාර එහෙමත් නැත්නම් සිතුවිලි හිතට ගලාගෙන ඉන්නේ පින්වත්නි ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කියන්නේ පින්වත්නි ඔබ දන්නවා ස්පර්ශය ගැන 아무තුන් කියන්න දෙයක්වත් නැහැ. යම් තැනක ස්පර්ශය ඇති වුණාම ඇසද රූපයේද ඇහි විඥානයේද කනද ශබ්දයේද කනේ විඥානයේද නාසයේද ගඳ සුවඳද ගහන විඥානයේද දිවද රසයේද જીවහා විඥානයේද කයද පහසද කාය විඥානයේද මනසද අරමුණුද මනෝ විඥානයේද මේ විදියට යම් තැනක සංයෝගයක් වුණොත් මේ සංයෝග වෙච්ච තැනක පින්වත්නි මේ සංයෝගයේ පදනම් කරගෙන මේ සංයෝගයම හේතු කරගෙන ඇහි ස්පර්ශය ඇති වෙච්ච තැනක ඇහි ස්පර්ශය නිසා සිතුවිලි උද්ගත වෙනවා හිතේ. નિરાයාසයෙන් උද්ගත වෙනවා. අරහත්ත්වයටපත් නොවිච්ච කෙනෙක් තුළ සිතුවිලි හට ගන්නවා. ඒතකොට සිතුවිලි හට ගන්නවා කියන එක දුකක්. හිතේ සිතුවිලි හට ගන්නවා කියන එක මහා දුකක්. ඇත්තටම සිතුවිලි හටගන්නේ නැති තැනක ඒ සිතුවිලි හටගන්නේ නැතුව යම් කාලයක් භාවනාව තුළින් ඉන්නවා නම් එතන පින්වත්නි තව කර්ම සකස් වෙන්නේ නැහැ. අන්න ඒකයි එතන දුකක් නැත්තේ. සිතුවිලි හටගත්ත තැනක ඒ චේතනාවම තමයි කර්මය කියන්නේ. එහෙමනම් මේ සිතුවිලි හටගන්නවා කියන එක දුකක් විදියට දකිනවා. මේ දුකේ සමුදේ විදියට ස්පර්ශය දකිනවා. මේ දුකේ සමුදේ විදියට. මොන දුකේද? සිතුවිලි කියන එක දුකක් නම් මේ සිතුවිලි කියන එක තව විදියකින් කිව්වොත් සංකාර කියන එක ඇති වෙන එක කුමක් නිසාද ඇති වෙන්නේ? ස්පර්ශය නිසා. එහෙමනම් මෙතන මේ කතා කරන දුක ඇති වෙන්නේ මොකද්ද? ස්පර්ශය නිසා. යම් තැනක ස්පර්ශය නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙච්ච තැනක ඒ සිතුවිලි ගලන එක එතනම නවතිනවා. ඉතිරි නැතුවම නවතිනවා. කපාරම ගලාගෙන එනවා සිතුවිලි එතනම නවතිනවා ස්පර්ශය නිරුද්ධ වෙනකොට. ඇහැයි රූපයයි ඇහි විඥානයයි නිසා දකින්න දේ නිසා සිතුවිලි ගලනවා. නමුත් ඇහැයි රූපයයි ඇහි විඥානය එතන නිරුද්ධ වෙනකොට එතනම සිතුවිලි ගලන එකත් නිරුද්ධ වෙලා යනවා. නෑනේ කොයි වෙලාවෙත් හිතෙනවනේ කියලා හිතන්න පුළුවන්. එතන මේ මනෝ විඥානයේ ක්‍රියාත්මක වීම. එතකොට මේ මනෝ විඥානය මනසයි අරමුණුයි මනෝ විඥානයයි තුන සුසංයෝග වෙච්ච තැනක නොයෙක් දේවල් හිතට හිතෙනවා තමයි. හැබැයි ඒ හිතෙන එකත් ඇහෙන් රූපයේ දකින්න තැන ආයි ස්පර්ශ වෙනකොට, කනින් ශබ්ද අහන තැන ආයි ස්පර්ශ වෙනකොට, දිවට රස දැනෙන තැන ආයි ස්පර්ශ වෙනකොට, කයට පහස දැනෙන තැන ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය නිසා එතනම ඒවා නිරුද්ධ වෙලා යනවා. එතනම නිරුද්ධ වෙලා යනවා.
එවනම් දැන් මෙතන චතුරාර්ය සත්‍ය පරයයට මේ සිතුවිලි පිළිබඳ විපස්සනා කරන ශ්‍රාවකෙක්, සංස්කාරයන් පිළිබඳ යථාර්ථ අවබෝධයට යන ශ්‍රාවකෙක්, දුක හැටියට සංස්කාර දකිනවා. මේ සංස්කාර ඇතිවීමට හේතුව විදියට දකින්නේ ස්පර්ශය. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට සංස්කාර නිරුද්ධයි කියලා දකිනවා. සංස්කාර නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකිනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පරයයන් මේ සිතුවිලි දිහා බලනකොට හිතේ හටගන්න සිතුවිලි දිහා මේ මොහොත තුලම විපස්සනා කරගන්න පුළුවන් වුණොත්, මොකද මේත් වහන්නේ මේ මොහොතේ හිතේ හටගන්න සිතුවිලි චතුරාර්ය සත්‍ය ධර්මයෙන් කොහොමද අවබෝධය කරා පුද්ගලයා පියමන් කරන්න කියන එක. මේ මොහොතේ හිතේ හටගන්න සිතුවිලි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන පරයයට ගලපලා සිතුවිලි සංකාර ඇතිවීමද සංකාර නිරෝධයේද සංකාර නිරෝධගාමිනී ප්‍රතිපදාවද කියන තැනදී හරියටම Tamanගේ හදවතින් මේ කතාව දැක්කොත් ඒ දැකපු තැන පින්වත්නි එයාගේ ජීවිතය ධර්මයේ මිනුම් දණ්ඩක් කොට වාසය කරන සැබෑ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. සැබෑ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතකොට ඒ පුද්ගලයා තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක ඊටාම ලස්සන දේශනාවක අපිට පැහැදිලි කළා. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සත්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සමානෝ ඉමේකෝ භික්කවේ චත්තාරෝ පුද්ගලා සත්තෝ සංවිග්ගමානෝ ලෝකස්මින්ති කියලා. මහණෙනි මේ ලෝකේ මේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. කවර 4 දෙනෙක්ද? රාග සහිත පුද්ගලයා, ද්වේෂ සහිත පුද්ගලයා, මෝහ සහිත පුද්ගලයා, මාන සහිත පුද්ගලයා කියලා. ඒතර මේ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ මානය හෝ කවර දෙයක් හෝ උද්ගත වීමට පින්වත්නි මේ ඇසකන නාසය දිවකය මනස කියන ආයතනයන්ගේ පරිහරණය බලපානවද නැද්ද? බලපානවා. රාග පුද්ගලයෙක් හෝ ද්වේෂ පුද්ගලයෙක් හෝ මෝහ පුද්ගලයෙක්. ඒ කියන්නේ ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන විටක රාගය අපිට ඇති වෙනවා, විටක පටිගය ඇති වෙනවා. රාගය හෝ පටිගය කියන කාරණා දෙක මෝහය සමග යෙදෙනවා. අන්න එකයි වෙන්නේ. එතකොට අපි බාහිර ලෝකයට ඇලුම් කටයුතු විදිහට ඇලෙනවා, බැඳුම් කටයුතු විදිහට බැඳෙනවා, ගැටුම් කටයුතු විදිහට ගැටෙනවා. ඔක තමයි අපිට වෙන්නේ සාමාන්‍ය ලෝකේ. එතන මේක දුකක් විදියට පටන් ගත්ත තැනම දැක්කට පස්සේ තවදුරටත් අර ඇලුම් කටයුතු දෙහි ඇලීමක් ඒ පුද්ගලයා තුළ දකින්න ලැබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රාගජං දෝස ජංජාපි මෝහජං චාප විද්දසු කරොන්තා කුසලං කම්මං සවිඝාතං දුබුද්‍රයං. ඒ කියන්නේ යම් වෙලාවක පින්වත්නි මේ ඇලුම් කටයුතු රූපෙහි ඇලෙනවා නම්, ඒ කියන්නේ රාගජං, ඒ කියන්නේ ප්‍රියමනාප රූපෙහි සතුටු වෙන ගතියක් තියෙනවා නම්, මෝහජං චාප විද්දසු, ඒ කියන්නේ මේ මෝහයේ ඉදිරියේ එයා සම්පූර්ණයෙන් යට වෙනවා නම් පින්වත්නි කරොන්තා කුසලං කම්මං. දැන් යම් වෙලාවක ඇලුම් කටයුතු රූපය කෙරෙහි, ප්‍රිය රූපය කෙරෙහි සතුටු වෙනවා නම්, මෝහයෙන් ඒකට බැඳෙනවා නම්, ඒක තමයි අධර්මවාදී ශ්‍රාවකයාගේ බැම්ම, නිවන අහුරන බැම්ම. එතකොට ඒ අඥාන පුද්ගලයා හැම වෙලාවකම ඒ අඥාන පුද්ගලයා විසින් රාගයෙන් හටගන්න, ද්වේෂයෙන් හටගන්න, මෝහයෙන් හටගන්න දුක් සහිත නොඑක ආකාරයේ දුක්ඛයන් මත්තට ඉතුරු කරගන්නවා. කම්මං සවිඝාතං සුබුද්‍රයං. ඒ කියන්නේ මත්තට අනාගතයට යා නොඑක් දුක්ඛ ස්කන්ධයන් ඒ මොහොතේ සකස් කරගන්නවා. එතකොට අනාගතේ දැන් මේ මොහොතේ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඒ පරිහරණය කරන දේ නිසා අපි තුල රාග දේශ මොහ ඇති වුණාට පස්සේ රාග දේශ මොහ මේවා ඔක්කොම සිතුවිලිනේ. මේ සිතුවිලි ඇති වුණාට පස්සේ වෙන දේ තමයි කම්මං සවිඝාතං දුබුද්‍රයං. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දුක් සහිත මත්ෙහි දුක් ගෙනත් දෙන විදිහට එයා ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් මේ සිතුවිලි ඇති වුණා කියලා කියන්නේ මත්තට දුක ඉතුරු වෙනවා. මෙතන දුක නිරුද්ධ වෙන්නේ නැහැ. අනාගතයට දුක ඉතුරු වෙනවා.
ඒ කියන්නේ අනාගතයේ දුක ඉතුරු වෙනවා කියන්නේ අනාගතයේ දුක විඳවන මම පෙනී ඉන්නවා කියන එකයි. දුක නිරුද්ධ කරලා නැහැ. දුක ඉතුරු වෙනවා නම් විඳවන මමෙක් මේ පැත්තේ ඉන්නම ඕන. අනාගතයේ දුක ඉතුරු වෙනවා. දුක ඉතිරි නැතුව නිරුද්ධ කරනවා නම් මම නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අවිජ්ජානුතා පෝසා අන්ධ භූතා අචක්කුකා යතා ධම්මා තතා සන්තා තා තස්සේවන්ති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අන්ධ වෙච්ච ප්‍රඥා ඇස නැති අවිජ්ජා මෙතන කියන්නේ අවිජ්ජා නියුතා පෝසා අන්ධ භූතා අචක්කුකා. චක්කු කියන්නේ ඇස. අන්ධ වෙච්ච ප්‍රඥා චක්සුසේ රහිත ප්‍රඥා ඇසෙන් ඇස නැති. ඊට පස්සේ මෙතන කියනවා අවිජ්ජා නියුතා. ඒ කියන්නේ අවිද්‍යාවෙනුත් වැහුණු. අවිද්‍යාවෙන් වැහිච්ච ප්‍රඥා ඇස රහිත අන්ධ වෙච්ච. ඒ කියන්නේ ප්‍රඥා ඇහැ අන්ධ වෙලා. අවිද්‍යාවෙන් වැහිලා. එහෙම අවිද්‍යාවෙන් වැහිච්ච යම් පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා රාගාදී ධර්මයන්ම මේ පිහිටලා රාගාදී ධර්මිය මතම යැපෙමින් ඒ ජීවිතේටම ප්‍රිය කරනවා. එතකොට ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට අපිට සිතුවිලි ඇති වෙනවා. මොනවද ඇති වෙන සිතුවිලි? රාගදේශ මොහ ඇති වෙනවා. ඒ රාගදේශ මොහ ඇති වුණාට පස්සේ මේ රාගදේශ මොහ මේ සම්පූර්ණයෙන් ප්‍රඥාව නැමැති ඇහෙන් දැක ගන්න බැරි වුණොත් ප්‍රඥාව නැමැති ඇස අන්ධ වෙලා නම් තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාව නැමැති ඇස අන්ධ වෙච්ච තැනක අවිද්‍යාවෙන් මේ පුද්ගලයා වැහිලා යනවා. රාගාදී ධර්මයන් මතම යා හිටගෙන ඉන්නවා. ඒ රාගාදී ධර්මයන් මතම හිටගෙන ඉන්නකොට මේ සත්ව භාවය පැනවෙනවා. ඇත්තටම මේ ධර්මයක ආශ්චර්යය Tamanට ගොඩාක් වෙලාවට නොතේරෙන්න බලපාන ප්‍රමුඛ පෙළේ දෙයක් තමයි පින්වත්නි මේ ගිහියා සහ පැවිද්දා කියන දේවල් ලාභ සත්කාර වලින් වැසී යාම. ඒක පුදුමාකාර අවදානමක වටන දෙයක්. සමහර විට ඒ සැපසහිත ජීවිතයක් නොලැබීම ගැන ඔබට කනස්සල්ලක් ඇති ලාභ සත්කාර නොලැබීම ගැන. හැබැයි සමහර වෙලාවට ලාභ සත්කාර නොලැබී යාමම බොහොම වටිනවා කියලා තේරෙනවා ලාභ සත්කාර ලැබිච්ච අයගේ ලාභ සත්කාර වින්දනය කරන අයගේ හැසිරීම දිහා බැලුවට පස්සේ. ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා චතුක්ක නිපාතේ දේවදත්ත සූත්‍රය. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ හිටියේ. දැන් මොකද සමහර කෙනෙක් කියන්න පුළුවන් ඔය ධර්මේ නම් අපිට ටිකක් තේරෙනවා. ඒ වුණාට අපි කොච්චර අපහසුයෙන් දින්නේ බලන්න. මෙහෙම ධර්මයක් නැති මිනිස්සු, ධර්මයක් දන්නේ නැති අය, ධර්මයේ ගැන කතා බහක් නැති අය, මේ රාග දේශ මොහ කියන්නේ මොනවද කියලාවත් හරියට දන්නේ නැති අය, රාගේම වඩා ඉඳලා මොනතරම් සනීපෙට සැපට ඉන්නවද, කොච්චර හොඳට ජීවිතේ ගෙවනවද කියලා අපිට ඒක උඩින් පේනවා. නමුත් මේ ලාභ සත්කාරවල යථාර්ථය දැක්කට පස්සේ තේරෙනවා ලාභ සත්කාර නොලැබී යාමම කොච්චර ශාන්තද ප්‍රණීතද කියලා. ඔය දේවදත්ත සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ. රජගහ නුවර මොකද මේ ලාභ සත්කාරයේ නිසා ඉන්ද්‍රියන් හරහා ලාභ සත්කාරයේ අත්දකින්නකොට නොඑක ආකාරයේ සිතුවිලි ඇති වෙනවා. ඒක ගොඩක් රාගයට බරයි. ඒ රාගයට බර සිතුවිලි නිසාම ඒවයි මුසපත්වල යා තුල මත්තට මෝරණ දුක හැදෙනවා. ඒ දුක හැදුනට පස්සේ ඉතින් ලාභ සත්කාරය විසින් යාව යට කරනවා. රාග ආනුසය පැත්තටම හිත බර කරලා ලාභ සත්කාරය විසින් ඒ ගිහියා හෝ පැවිද්දා හෝ කවර කෙනෙක් වුණත් එයාව යට කරලා දානවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටි රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට දේවදත්ත භික්ෂුව පිළිබඳ මතු කරලා භික්ෂු ඒ කියන්නේ දේවදත්ත භික්ෂුව මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ඒ වෙනකොට අර දේවදත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේව අතහැරලා දාලා අර 500ක් භික්ෂුන් වහන්සේලාත් අරගෙන ගිහින් මේ සිද්ධිදාමයේ දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා මේ දේවදත්ත භික්ෂුවට වුණත් විශාල දානි ගොඩක් අජාසත් විසින් ගෙනත් දීලා තියෙනවා. දිනපතාම කරත්ත 500කින් දානෙව්වා කියනවනේ පින්වත්නි මේ කන්දක් උඩනේ ආරාමයේ තිබිලා තියෙන දේවදත්ත භික්ෂුවගේ. ඒ කියන්නේ හොඳට ලාභ සත්කාර
ලැබිලා තියෙනවා. දැන් එතකොට මේ පින්ඩපාත යන භික්ෂුවට හිතෙන්න පුළුවන් අර දේවදත්ත භික්ෂුව කොයිතරම් වාසනාවන්තද? පුදුම ලාභ සත්කාර ගොඩන්නේ ලැබෙන්නේ කෝ අපිට එහෙම නෑනේ. අපි මේ ගයක් ගාන ගිහින් පින්ඩපාතේ යැපිලා පින්ඩපාතේ කරගෙන අපි ජීවත් වෙනවා කියලා එහෙම භික්ෂුවකට හිතෙන්නත් පුළුවන් නේ. දැන් මේ ධර්මයේ දියුණු කරන කෙනෙකුට පවා හිතෙන්න පුළුවන් පංච දුස්චරිතේ ඉන්න දස අකුසලයේ ඉන්න අය හොඳට ඉන්නවා. මේ සමාජයේ හරියට ඉන්නවා. බලන තැන්වල ඉන්නවා. නමුත් මේ ධර්මයක් දියුණු කරගෙන සුචරිතවාදීව දස කුසලයට බරව මෙබඳු ජීවිතයක් ගෙවන අපි හිටි ගමන් කොච්චර අසරණ වෙලා යනවද? ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා සමහර විට ධර්මයෙන් පවා අයින් වෙන්න හිතෙන වෙලාවල් තියෙන්න පුළුවන්. මේක සත්‍ය නෙමෙයි කියලා වගේ හිතෙන්න පුළුවන් ධර්මයේ වැඩි දන්නේ නැති කෙනෙකුට. මේ දේවදත්ත භික්ෂුව මුල් කරගෙන බුදුරජාණන් සංඝයා ඇමතුවා. මහණෙනි මේ දේවදත්තට බලන්න බුදුරජාණන් වදාරන කාරණේ ලාභ සත්කාර ප්‍රශංසා ගොඩාක් හම්බුණා. ඒ වායේ මේ දේවදත්ත භික්ෂුවට අඩුවක් තිබ්බේ නැහැ. හැබැයි මේ දේවදත්ත භික්ෂුවට ලැබිච්ච ලාභ සත්කාරයම තමන්ගේ විනාශයේ පිණිසමයි ඒව පහළ වුණේ. දේවදත්ත භික්ෂුවට ඒව පහළ වුණේ තමන්ගේ විනාශයේ පිණිසමයි. බලන්න මේ ලාභ සත්කාර ලැබුණේ දේවදත්ත භික්ෂුවගේ විනාශයටමයි කියනවා. මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. කොහොමද? කෙසල් ගහක් තමන්ගේ විනාශයේ කිට්ටු වෙනකොට තමයි කියනවා පූදින්නේ. බලන්න කොච්චර ලස්සන උපමාවක්ද? මහණෙනි කෙසල් ගහක් විනාශයේ කිට්ටු වෙනකොට හොද්දට හැදිලා විනාශයේ කිට්ටු වෙනකොට තමයි පූදින්නේ කියනවා. මහණෙනි කෙසල් ගහක් පූදින්නේ පිරිහීමටමයි කියනවා. මේක තියෙන්නේ දේවදත්ත සූත්‍රයේ චතුක්ක නිපාතේ. කෙසල් ගහක් පූදින්නේ විනාශයටමයි කියනවා. ඒ වගේම පින්වත් මහණෙනි මේ දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණේ විනාශයටමයි කියනවා. ධර්මයේ දියුණු කරන කෙනාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ විනාශයටමයි කියනවා. සිහිනුවන නැති වුණොත් ඒ ලාභ සත්කාර විසින් ඒ භික්ෂුව හෝ ගිහියා හෝ යට කරගෙන යනවා. ඊට පස්සේ ධර්මයේ වගේ වගක් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිරිහීමටමයි පහළ වෙන්නේ කියනවා. මහණෙනි යම්සේ උණගහස් කියලා කියන්නේ අපි උණගහ පූදින්නෙත් මහණෙනි පිරිහීමටමයි කියනවා. අන්න ඒ වගේ පින්වත් මහණෙනි දේවදත්ත භික්ෂුවටත් යම්තාක් ලාභ සත්කාර පහළ වුණාද ඒවා පහළ වුණේ ඒ දේවදත්ත භික්ෂුවගේ පිරිහීමටමයි කියනවා. මහණෙනි යම්සේ බටගහක් Tamanගේ විනාශයේ පිණිස පූදීද පිරිහීම පිණිස පූදීද දේවදත්ත තම විනාශයේ පිණිස ලාභ සත්කාර ප්‍රශංසා පහළ වුණා කියනවා දේවදත්තට. පිරිහීම ලාභ සත්කාර ප්‍රශංසා පහළ වීමේ පෙර ලකුණක් කියනවා සිහි නැති මිනිසෙකුට. යම් වෙලාවක පින්වත් මහණෙනි වෙලඹක් තම විනාශයේ පිණිස ගැබ් ගනීද පිරිහීම පිණිස ගැබ් ගනීද මහණෙනි එසේම දේවදත්ත තම විනාශයේ පිණිස ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණා කියනවා. මොකද සමහර සත්තු ඉන්නවා ගැබ් ගන්න එක ඉතා හොඳයි. නමුත් ගැබ් ගැනීම කියන්නේ ඒ අයගේ ජීවිතේ හමාර වීම. සමහර සත්තු ඉන්නවා ඒ ශරීරයේ ඒ කියන්නේ ගැබ් ගන්නවා කියන එක පදනම් කරගෙන පැටව බිහි වෙනවත් එක්කම මරණය තමයි හම්බ වෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පලං වේ කදලියන් බන්ති පලං වේලුම් පලං නලං. හරි ලස්සන වාක්‍යයක් මේක. සක්කාරෝ කාපුරිසං බන්ති ගබ්බෝ අස්සතරින්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒකාන්තයෙන්ම පින්වත් මහණෙනි කෙසල් ගහක් පළ දරන්නේ පූදින්නේ විනාශයට වගේ උණ ගහක් පළ දරන්නේ නැසෙන්නට වගේ බට ගහක් පළ දරන්නේ නැසීම පිණිස වගේ වෙලඹක් ගර්භණී භාවයේ විසින් වෙලඹ නැසලා දානවා වගේ සත්කාරය අසත්පුරුෂයව නැසනවා කියනවා. ඒ නිසා මේ සිහිනුවන නැති වුණොත් ලාභ සත් ඒ කියන්නේ මේ ලැබීම කියන්නේ සමහරලාවට වෙනසීම. දැන් පේනවනේ
මේ ලංකාවේ වුණත් සමහර අයට සම්පත් ලැබිලා තියෙන එක නිසාම ඒ අය මොන්න තරම් කාම ලෝකයෙන්ම මුසපත් වෙලා අන්ධ වෙලාද ඉන්නේ කියලා. ඒක ලංකාවේ දිහා බැලුවත් හොඳට තේරෙනවනේ. ආයි ධර්මයකට ඉඩක් වෙන් වෙයිද ඒ ජීවිතේ නෑ. අඬා හරි ධර්මයේ දියුණු කරන මිනිසුන්ගේ ජීවිත බලන්න ගොඩාක් දේවල් තියන අය නෙමෙයි. ගොඩක් දේවල් තියන අය නෙමෙයි. අන්න ඒ වගේ මේ සමහර දැන් මේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම තුල ආස්වාදනීය වශයෙන් ලෝකේ ගන්නකොට හැම වෙලාවකම සිතුවිලි විදියට Tamanගේ හිත තුල රාගය ඇති වෙනවා පින්වත්නි. ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට හිතේ සිතුවිලි විදියට මේ පටිගය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා, නොඑක් සිතුවිලි ඇති වෙනවා. මේ සිතුවිලි පොදුවේ ගත්තාම අපි ඒකට පාවිච්චි කරන වචනේ සංස්කාර කියන එකයි. මේ සංස්කාර ධර්මයන් තුල චතුරාර්ය සත්‍ය පරියායට හොඳට බලන්න. මෙතන කියලා තියෙන්නේ ඒකයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තැනට සිතේ ඇතිවෙන සිතුවිලි කියන එක පොදු වචනේ ධර්මයේ භාවිතයේ සංකාර කියන එක බලන්න. සංකාර කියන එක චතුරාර්ය සත්‍ය පරියායෙන් බලලා දුකක් හැටියට තේරුම් ගන්න. මේ සිතුවිලි ගලනවා කියලා කියන්නේ මත්තට දුක මෝරනවා කියන එකයි. අනාගතයට දුක මෝරනවා කියන එකයි. අනාගතයට දුක වැඩෙනවා කියන එකයි. අනාගතයට දුක වැඩෙනවා නම් අනාගතයට දුක වැඩෙන තැනක නම් ඔබේ ජීවිතේ හැදිලා තියෙන්නේ. අනාගතයට දුක වැඩෙන විදිහට නම් ඔබ මේ ලෝකේ පරිහරණය කරලා තියෙන්නේ. ඔබ හරියට ඇහැ පරිහරණය කරලා නැහැ පින්වත්නි. ඔබ කන හරියට පරිහරණය කරලා නැහැ. ඔබ දිව හරියට පරිහරණය කරලා නැහැ. කය පරිහරණය කරලා නැහැ. මනස පරිහරණය කරලා නැහැ. මොකද මේවට පිළිසරණ සතිය පින්වත්නි. සතියයි පිළිසරණ. සතිය නැති තැනක මේවට පිළිසරණ නැහැ. මේ එතකොට මේ දුක ඇති වෙන හේතුව විදියට මෙතන දකින්නේ සත්‍ය අවබෝධයේ පැත්තට. මොකද්ද? ස්පර්ශයයි. ස්පර්ශය නිසා දුක සමුදේ වෙනවා. මොකද ස්පර්ශ වුණාම සිතුවිලි ගලනවා. සිතුවිලි ගැනත් ස්පර්ශය ගැනත් යථාර්ථ අවබෝධයක් නැති ශ්‍රාවකයාට නොඑක් ආකාරයේ සංකාර ධර්මයන් හිත තුළ ඇති වෙලා මත්තට දුක වැඩෙනවා. මත්තට අර ඉස්සලා කිව්වා වගේ. අනාගතයට දුක මෝරගෙන වැඩෙනවා පින්වත්නි. අනාගතයට. එතකොට අනාගතයට දුක වැඩෙන්න බලපෑවි අපේ හිත තුළ ජනිත වෙච්ච සිතුවිලි පින්වත්නි. එතකොට එහෙමනම් දුක නිරුද්ධ කරනවා කියන්නේ මොකද්ද? දුක නිරුද්ධ කරනවා කියලා කියන්නේ පින්වත්නි සංකාර නිරුද්ධ කරන එකටයි. සංකාර නිරුද්ධ කරන්න තියෙන්නේ කොහොමද? සංකාර නිරුද්ධ කරන්න තියෙන්නේ ස්පර්ශය නිරුද්ධ කිරීම. මොකද ස්පර්ශය නිසයි සිතුවිලි ඇති වෙන්නේ හිතට. එතකොට එහෙමනම් මේ සංකාර නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද? එකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එකයි තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ කතාව දැන ගැනීම තුළ මේ ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයි පින්වත්නි. සම්මා දිට්ඨියට ආවට පස්සේ ඒ සම්මා දිට්ඨියම තවදුරටත් හාත්පස දිස්නි ගහන විදියට බබලව ගන්න තමයි අපි විදර්ශනා කරන්නේ භාවනාවක් තුළින්. සංකාර ඇති වෙලා නැති වෙලා යන ආකාරයේ මනසින් දකින්න පින්වත්නි. අන්න ඒකටයි විපස්සනාව කියන්නේ. මේ සංකාර කියන්නේ අර සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන විදිය. හිතේ සිතුවිලි හට ගන්නවා. ඇහෙන් දකින රූපේ නිසා රාගය ඇති වෙනවා. ඊට පස්සේ කනෙන් ශබ්දය අහනකොට ඒ රාගය නිරුද්ධ වෙලා කනින් අහපු දේ නිසා ඇති වෙන සමහර විට අපි හිතමුකෝ ලස්සන රූපයක් දැකලා ඒ රූපයෙන් කුල්මත් වෙලා ඒ රූපේ නිසා හිතේ රාගය ඇති වෙලා දැන් ඒ රූප රාගයෙන් ඉන්නේ කියලා අපි හිතමු. රූප රාගයෙන් ඒ ශ්‍රාවකයා ඉන්නේ කියලා නිකන් හිතන්න. රූප රාගයෙන් ඉන්නකොට පින්වත්නි ඒ රාගය වින්දනය කර කර ඉන්නවා. දැන් ඒ රූපේ දිහා බල බල වින්දනය කර කර ඉන්නකොට කෙනෙක් බැනගෙන එනවා. අපි හිතමු පාරක ඉන්නේ කියලා. පාරේ ලස්සන කාන්තාවක් දැකලා පිරිමියෙක් ඒ කාන්තා රූපේ දිහා බලාගෙන ඒ රූපයෙන් බරපතල වින්දනයක ඉන්නේ. රාගය ඇති වෙලා කොණ්ඩේ දිහා බලනවා, ඇඟ දිහා බලනවා, හම දිහා බලනවා, මූණ දිහා බලනවා. යාට මේ රාගය ඇති වෙනවා හිතට. හිතේ රාගය කියන සිතුවිල්ල ඇති වෙනවා. දැන් ඇස තමයි රාගය කියන සිතුවිල්ල ඇති කරලා දුන්නේ. ඇසත් නෙමෙයි, ඇහි ස්පර්ශයයි රාගය ඇති කළේ. සිතුවිලි ඇති කරේ. ඒක ස්පර්ශය නිසා සිතුවිලි සංකාර ඇති වෙනවා කියලා අපි මෙතන මේ මාතෘකාවට අදාළව තේරුවේ. ඒක අතිගෙන ඉන්නකොට දැන් එයා පාරේ එයා ඉන්න තැන වගේ වගක් නැහැ. ඒතකොට මිනිස්සෙක් එනවා වාහනයක. එයා ඒ වාහනේ නතර කරන්න ඕන තැන එයා ඉන්නේ. ඒතකොට අර හෝන් එක ගහලා සමහරට අරයක් බනිනවා. මොනවද මිනිස්සුયો කරන්නේ පාර මැදට වෙලා මේ වාහනයක් ආව පේන්නේ නැද්ද? දකින්නේ නැද්ද?
මැරෙන්න හදන්නේ. ඔය වගේ ගොඩාක් කතා කී බනිනවා. බනිනකොට මෙයාටත් මෙයක් බලනවා මමත් පාර අයිනකට වෙලානේ මං ඉන්නෙත්. කියලා ඔන්න එතකොට දැන් කනහරහා දැන් අර ඇහෙන් දැක්ක රූපේ නිසා දැන් සිතුවිලි ඔක්කොම නිරුද්ධ වෙලා දැන් කනහරහා සිතුවිලි ඇති වෙලා තියෙනවා. දැන් අර රාගයේ නිරුද්ධයි දැන් පටිගය ඇති උනේ මෙතන. ඊට පස්සේ නෑ මේ පාරේ තියෙන හැමෝ මිනිහෙකුටම ඉන්න මිනිස්සු ඉන්න තමයි පාර තියෙන්නේ. තමුසේ යන දිහාකින් යනවා කියලා පැටලෙනවා. ඔන්න පටිගය. දැන් අර රාගය ඉතිරි නැතුව නිරුද්ධයි. එහෙමනම් සිතුවිලි ඇතිවි නැතිවි යනවා. නිරතුරුවම ඇතිවි යනවා. ඒ නැති වෙනකොට කොටසක් ඉතුරු කරලා නෙමේ සිතුවිලි නැති වෙලා යන්නේ. කොටසක් හිත තුළ ඉතුරු කරලා නෙමේ නැති වෙලා යන්නේ. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ආන්න මේ විදිහට සිතුවිලි ඇතිවි නැතිවි යන ආකාරය දකින්නකොට තමයි යාට උදයබ්බ ඥානය, උදය වැය දකින්න ඥානය උපදින්නේ. එහෙමනම් අපිට තේරෙනවා සිතුවිලිම ඉලක්ක කරගෙන මේ සිතුවිලිම අදහස් කරගෙන සිතුවිලි වලින් නිදහස් වෙන විදියට අපිට ක්‍රමානුකූලව විදර්ශනා ඥාන දියුණු කරගන්න පුළුවන්. සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව. මේක තේරුම් ගැනීමම සම්මා දිට්ඨිය නම් සම්මා දිට්ඨිය පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වන ප්‍රධාන දෙයක් තමයි පින්වත්නි සම්මා සමාධිය කියන්නේ. සම්මා සමාධියෙන් උදව්ව හදා ගන්නකොට තමයි අර උදය වැය එහෙම හොඳට පේන්නේ. මේවා මේ සිතුවිලි නිරන්තරයෙන් නිවි යන ස්වභාවයේ පේන්නේ භංග ඥානෙ. මේ සිතුවිලි කියන්නේ නිරන්තරයෙන් දුක හදන දෙයක්. සිතුවිලි රාගයේද ද්වේෂයේද මෝහයේද ඇතිවීම පිළිබඳ මම බියවිය යුතුයි කියලා බයතුපත්ඨාන ඥානෙ උපදීනේ. සිතුවිලි ඇති වෙන තාක්කල් සිතුවිලි වල ආකෘතියටම තමයි මේ සිතුවිලි වල ආකෘතියම තමයි භවය පනවල ජාතිය හදන්නේ. සමහර විට ඒක සතර අපාය වෙන්න පුළුවන්. විටක പ്രേත ලෝකෙ වෙන්න පුළුවන්. මේ විදියට බය විය යුතුයි. සංසාරික වටයම හදන්නේ සිතුවිලි නේද කියලා බයතුපත්ඨාන ඥානෙ උපදින්නේ. මේ සියලු සිතුවිලි අතහැරලා දැමීමයි ශාන්ත, අතහැරලා දැමීමයි ප්‍රණීත, අතහැරලා දැමීමමයි මధుර, අතහැරලා දාන එකමයි හොඳ කියලා යම් ශ්‍රාවකෙක් දකින්නකොට පින්වත්නි අවසානට සංකාරුපෙක්කාවක් උපදින්නේ. සියලුම සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවකටපත් වෙන්නේ. ඔක්කොම සිතුවිලි රාගේ වුණත්, ද්වේෂේ වුණත්, මෝහේ වුණත්, සද්ධා වුණත් අතහැරලා දැමිය යුතුයි කියලා ඒක විදර්ශනා කරනකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නේද දැන් ක්‍රමානුකූලව වැඩෙන්නේ. ඉතින් මේ විදියට හිත වඩා ගන්නයි තියෙන්නේ. මේ විදියට හිත වඩාගත්ත තැනකින් තමයි ශ්‍රාවකයාට අවබෝධය ස්පර්ශ කරන්න තියෙන්නේ පින්වත්නි. වෙන ක්‍රමයක් නැහැ අවබෝධය ස්පර්ශ කරන්න. අවබෝධයේ පිණිස යන පාර හරියට තෝරගන්නයි තියෙන්නේ. මේකට ගොඩාක් කතාන්දරවල උපයෝගීතාවයේ අනුග්‍රහය අවශ්‍ය නැහැ. මේ යථාර්ථවාදී අවබෝධයට එනකොට මම මේ විදර්ශනා ඥාන ගැන කියන්න ගියෙත් නැහැ. මොකද නව මහ විදර්ශනාව ගැන දැන් සෑහෙන අපි කියලා තියෙනවා. එතනදී අර සම්මා සමාධිය තුල, සම්මා සතිය තුල පිහිටනකොට නව මහ විදර්ශනාව වඩාගෙන සිතුවිලිම Tamanගේ හිතේ හටගත්ත සිතුවිලිම ඉලක්ක කරගෙන සිතුවිලි වලින්ම නිදහස් වෙලා යන්න පුළුවන්. ඔතන තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙනවා කියලා අපි ධර්මයේ තුලින් කතා කරන්නේ. අන්න ඒ බඳු තැනකට අපේ හිත ක්‍රමානුකූලව පින්වත්නි පුහුණු කරගෙන මේ ගෝර සංසාරික දුක නිමා කරගෙන අවබෝධයේ කරා හිත හසුරුවා ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ලක්වාසී ලෝකවාසී ඔබ හැම දිනාටම උපකාර වේවා, හේතු වේවා, වාසනා වේවා කියලායි අපි අදිෂ්ඨාන කරන්නේ. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගාල්ලේ ගෝනාමුල්ල රණසිංහ වත්තේ පදිංචි කරුණා විතානගේ මහත්මියත් සිරිසේන පතිරණගේ මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන්. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික යහපත, ඔබය ලෝකාර්ථ සංසිද්ධියම සැලසේවා, ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අරමුණ විදියට 2021 අගෝස්තු මාසයේ 24 වන දින අභාව ප්‍රාප්ත වෙච්ච මොරවක පදිංචිව සිටි සිරිමති විතානගේ වැඩිමහල් සහෝදරියට 3 මාසයක් පිරීම නිමිති කරගෙන තෙමස්පූර්ණ පින්කමක් හැටියටයි එතුමියට අනුමෝදනා වශයෙන්ුයි සත්පුරුෂ හැඟීමෙන් මේ පිනතුන් මේ පින්කම සිද්ධ කරන්නේ. සිරිමති විතානගේ වැඩිමහල් සහෝදරියට මේ කුසල් බලවත් වේවා, භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ඊ타ම ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් බලවත් වේවා.
පවුලේ සහෝදර සහෝදරියන් වන විමලසේන විතානගේ, සාගරිකා ජයවර්ධන, සෝමසිරි විතානගේ, මෙත්තානි පාණ්ඩිකෝරල, හේමලතා විතානගේ සහ එස් සූර්යාරච්චි යන පින්නතුන්ටත් අභාව ප්‍රාප්ත වන්නට යෙදුන සමන් ප්‍රිය දර්ශන මහතාගේ මවට නිවන් සුව අත්වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම දීපිකා ප්‍රියදර්ශනී දියණිය, අශෝකා ප්‍රියන්ති දියණිය, සමන් ප්‍රිය පුතණුවන්, අනුර විජේනායක බෑණනුවන්, චමින්ද බෑණනුවන්, තුෂාරි ලේලිය, අභාව ප්‍රාප්ත වූ අත්තම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනු ලබනවා. හසිනි, අමාශි, ජයනි, චමුදි, දනුජ, ජයින්දු, ජලනි යන මුණුබුරු මිනිබිරියනුත් එකතු වෙලා මියගිය ඥාතීන්ට අනුමෝදනා වේවා. සිරිමති විතානගේ වැඩිමහල් සහෝදරිය ඇතුළු පවුලේ නමින් මිය ගියා වූ අනිකුත් සියලුම ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. 1983 ගාල්ල යක්කල මුල්ලේ නාබදව මාවනැල්ලවත්තේ නිවසේ පදිංචිව ඉඳලා මිය යන්නට යෙදුන නාබදව විතානගේ පෑනිස් පියතුමාටත් 2015 ජූලි මාසේ මිය යන්නට යෙදුන පිටිගල ගමගේ මැගිනෝනා මෑණියන්ටත් අනුමෝදනා කරන්න අවස්ථාවක් කරගෙන තියෙනවා. 2004 වලස්මුල්ල කටුවන ගල්ලිඳ මුල්ලේ බෝසෙවනෙහි නිවසේ පදිංචිව සිටි අභාව ප්‍රාප්ත වන්නට යෙදුන අනත්ත පතිරණගේ ජුවානිස් පියතුමාටත් 2015 ජූනි මාසයේ අභාව ප්‍රාප්ත වන්නට යෙදුන සුබසිංහ පතිරණගේ ජේන්හාමි මෑණියන්ටත් කටුවන ප්‍රදේශයේ පදිංචිව සිට මිය පරලෝකී අබේනායක කුසුමාවතී සහෝදරියටත් ගුණදාස සේනානායක සහෝදරයාටත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ගොඩගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5කදී මිය යන්නට යෙදුන ආනන්ද පතිරණගේ නිමේෂ් දේවින්ද පුතණුවන්ටත් කිසිදු අකල් මරණයකට භවගාමී ජීවිතේ ගොදුරු නොවීම පිණිසත් නිවන් පිණිසත් මේ කුසල් හේතු වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ වගේම ගාල්ල වඳුරඹ තලාවේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ ටුමාදාස නානායක්කාර මහතාටත් කරුණාදාස නානායක්කාර මහතාටත් මාතර නාලුගල නිවසේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ AKP පියරත්න මහත්මයාටත් අනුමෝදන් කරන්න අවස්ථාවක් කරගෙන තියෙනවා. 2016 මිය පරලෝ යන්නට යෙදුන රාජපක්ෂ කම්කානම්ගේ කරුන්ජිහාමි අත්තම්මාටත් සියලු වර්ග පරම්පරානුගත ඥාති වර්ගයාට අනුමෝදන් කරන්න අවස්ථාවක් කරගෙන තියෙනවා. මේ හැම දිනාගේම භවය සුවපත් වේවා කියලා අපි පොදුවේ ආශිර්වාද කරනවා, අනුමෝදනා කරනවා. දායකත්වයේ දරූ පවුල්වල සියලු ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාටම ධර්ම අවබෝධ වේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. දායකත්වයේ දරූ හැම දිනාමත් ප්‍රධාන ඔබ සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් ඒ වගේම සියලු දෙවියන්ටත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන පරිවාර දිව්‍ය රාජ මණ්ඩල වලටත් බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වෙලා සංසාර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං